මෙහෙම බීම් එක තියෙනවා. මෙහෙම බීම් එකක් තියෙද්දී එයාට P කියලා බලයක් දීලා තියෙනවා. P කියලා බලයක් දීලා තියෙනවා. ඒතර මේ බලන්න නිල් පාටින් ඇඳලා තියෙනවා මෙහෙම හැඩයක් නේ. නිල් පාටින් ඇඳලා තියෙනවා. එතකොට ඉලාස්ටික් කර්ව් එකක් කියලා අත්‍තරම කියන්නේ මෙයා ඩිෆ්ලෙක්ෂන් වෙන විදිය. මේ රූප සටහනකින් දැක්කුවා. මෙන්න මෙයා තේරුම් ගන්නොත් මෙයා නැමෙන විදිහේ හැඩ. හරි. මේක ඇදිද්දි ඇඳලා තියෙන්නේ සෙන්ට්‍රොයිඩ් එක හරහා. හරි. මේක හැම තැනම වර්ගඵල එකයි. කියන්නේ ඒකාකාරයි. ඒතර ඉලාස්ටික් කර්ව් එකක් කියලා තේරෙන විදිහට කිව්වොත් කියන්න වෙන්නේ මෙයා ඩිෆ්ලෙක්ෂන් වෙන විදිහේ හැඩයි. දැන් ඩිෆ්ලෙක්ෂන් ප්‍රොෆයිල් එක. තමයි ඉලාස්ටික් කර්ව් එකක් කියලා කියන්නේ. මෙහෙම P කියලා බලයක් යදුවට පස්සේ මේ බීම් එකේ හැඩය වෙනස් කරගන්නවා. ඒක මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ ඒක තමයි. මෙන්න මේ ආකාරයට තමයි හැඩය වෙනස් වෙන්නේ. හරිනේ. මෙයාට තමයි අපි කියන්නේ මොකක්ද? ඉලාස්ටික් කර්ව් එකක් කියලා. හරිනේ. ඊට තව එකක් තියෙනවා මෙතන P කියන බලය දීලා තියෙන මේ බීම් එකේ එක කෙලවරකට මෙයා හැඩය වෙනස් කරගන්න විදිහ පෙන්නලා තියෙනවා. මෙතන තියෙනවා රෝලර් සපෝට් එකක්. මෙතන නම් තියෙන්නේ පින් සපෝට් එකක් නේ. හරිද? එතන මෙහෙම P කියලා බලයක් යදුවට පස්සේ මෙයා ඩිෆ්ලෙක්ෂන් වෙන විදිහ මෙන්න මේ හැඩයක් අත තමයි වෙන්නේ. හරිනේ. ඒක තමයි ඇඳලා පෙන්නලා තියෙන්නේ. හරිනේ. ඒතර ඉලාස්ටික් කර්ව් එකක් කිව්වේ ඒක. මෙතන පෙන්වන්න තියෙන ඉතින් ඉලාස්ටික් කර්ව් එක කියලා මෙන්න මෙයාව පළවෙනිට ඇඳ රූපේ ඉලාස්ටික් කර්ව් එක වෙන්නේ මෙයා. හරිනේ. අපි කලින් වීඩියෝ වලදී බලුවා බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් අඳින්න කොහොමද කියලා. බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් අඳින විදිය. හරිද? එතකොට මේ අඳින බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් වලයි අපි උඩදී කතා කරපු ඉලාස්ටික් කර්ව් කියන ඒවා අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? ඒ මොකක්ද කියලා බලමු. හරි. දැන් මේ ඒ සිම්පල් එකේ රූප සටහනේ තියෙන්නේ බීම් එකක් තියෙනවා. P1 P2 කියලා බල දෙකක් යොදලා තියෙනවා. හරිද? ඒත් එක්කම මෙතන තියෙන්නේ රෝලර් සපෝට් එකක්. මෙතන තියෙන පින් සපෝට් එකක්. හරිද? ඊට පස්සේ මම කරලා තියෙන්නේ මෙතන සිම්පල් B කියන රූප සටහනේ විදිහට කරලා තියෙනවා. මෙයාගේ බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් එක ඇඳලා බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් අඳින විදිහ කලින් වීඩියෝ වලදී කිව්වා. ඒතර කමන්නේ කොහමරි ඒ බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් එක ඇඳහම එන්නේ මේ විදිහට කියලා ගමුකෝ. හරි. ඇඳහම එන්නේ මෙන්න මේ විදිහට. හරි. දෙන විදිය කලින් වීඩියෝ වලදී කිව්වා. ඊට පස්සේ මෙතන මම බලන්න යන්නේ ඉලාස්ටික් කර්ව් එකයි බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් එක අතර තියෙන සම්බන්ධතාවය. මේ බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් එක අඳින්න අපි පාවිච්චි කරා සයින් කන්වෙන්ෂන් එක වෙන්නේ මෙහෙම මොකක්ද කියන්නේ ෂැගින් අවස්ථාවේදී බෙන්ඩින් මොමන්ට් එක ධන හොගින් අවස්ථාවේදී බෙන්ඩින් මොමන්ට් එක ඍණ කියලා. ඒක කියද්දි මම කිව්වා මේක නීතියක් නෙවෙයි. ඔයාලා කැමති නම් මේක අනිත් පැත්තටම දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ඍණ මෙයා ධන කියලා ගන්න පුළුවන්. අවුලක් නැහැ. හැබැයි එක විදිහක් තියාගන්නේ ලේසි. මම බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් එක අඳිද්දි පාවිච්චි කරේ මේ සයින් කන්වෙන්ෂන් එක. ඒක නිසා මෙතනදී පාවිච්චි කරන්නත් ඒක මේ බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් එක හදලා තියෙන්නේ මෙන්න මේක පාවිච්චි කරලා. හරිද? ඊට පස්සේ මෙයාගේ ඉලාස්ටික් කර්ව් එක ඇඳලා තියෙනවා. හරි. ඒක ඇවිල්ලා තියෙන විදිහ මෙන්න C රූප සටහනේ තියෙනවා. මේ දෙන්න අපි තේරුම් ගන්න ඕන දේ මෙන්න මෙහෙමයි. මෙතන බලන්න A ඉඳලා C දක්වා කොටස මෙන්න මේ කොටස A ඉඳලා C දක්වා කොටස මෙහෙම වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ C ඉඳලා D දක්වා කොටස මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ දෙක පේනවනේ.
මට කියන්න ඕනේ ඒ සිට C දක්වා ඒ ඉඳලා C දක්වා කොටසේ හැඩය බලන්න උඩ අතරනේ තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? හොගින් නේ. ඊට පස්සේ බලන්න C ඉඳලා D දක්වා කොටස. ඒක තියෙන්නේ මෙහෙම පල්ලෙහාට. හරිනේ? ඒ කියන්නේ shaking. C කියන පොයින්ට් එක විශේෂ පොයින්ට් එකක් හේතුව හොගින් එකේ ඉඳලා shagging එකට මාරු වෙනවා. හැඩය මාරු වෙන තැන. එන්න ඒ පොයින්ට් එකට ඒ කියන්නේ හැඩය මාරු කරන. මේක අනිත් පැත්තම කමන්නේ ඉස්සරලා shagging වෙලා ඊට පස්සේ හොගින් උනත් තවුලක් නැහැ. මේ හැඩය මාරු වෙන තැන කියන අපි inflection point එක කියලා. inflection point. හරිනේ? inflection point එක කියලා කියනවා. ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ තියෙන්නේ bending moment diagram එක. මෙතන තියෙන elastic curve එක. මෙතන බලන්න inflection point එකකින් උඩට යන්කෝ. inflection point එකකින් උඩට යන්න. හරිද? inflection point එකකින් උඩට යන්න. ඒ කිව්වේ මේ හැඩය වෙනස් වෙන තැනින් උඩට යන්න bending moment diagram එකට. බලන්න මෙතන bending moment diagram එක දිහා බලමු. පැහැදිලිව පේනවා මෙතන bending moment එක බිඳුවයි. හරිනේ? මෙතන bending moment එක බිඳුවයි. එහෙනම් අපිට මේකෙන් දෙයක් ගන්න පුළුවන්. මොකක්ද? elastic curve එකේ inflection point එක හම්බෙන තැනින් ඒ දුරදී bending moment diagram එකට ගියාට පස්සේ bending moment එක බිඳුවයි. හරිනේ? අපිට දැන් ඕන වෙලාවක ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ මත් තවුලක් නැති. ඔයාට elastic curve එක දිහා බලලා bending moment diagram එක ගැන අදහසක් ගන්න පුළුවන්. හරිනේ? මෙතන bending moment එක ඍණ. මෙතන මේකේ බරුව bending moment එක මෙතන ඍණනේ. bending moment එක ඍණ. මෙතන bending moment එක ධන. හරි අපි පාවිච්චි කරන දිශා සම්ප්‍රදාය දිහා බලන්න. මෙතන bending moment එක ඍණ කියලා අදහස් කරන්නේ මේවා හොගින් වෙලා තියෙනවා. ඔව් AC part එක හොගින් වෙලා තියෙනවා. එතන bending moment එක ධන. මෙන්න මේ කොටසේ bending moment එක ධන. එතනට ගිහලා elastic curve එක බලන්න. elastic curve එකේ විදිහට ඒ කියන්නේ CD කොටස. CD කොටසේ හැඩය බලන්න එයා shagging. හරිනේ? එහෙමත් බලන්න පුළුවන්. හරිද? මේ දිශා සම්මුතිය පාවිච්චි කළානේ අඳින්නේ. ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ අපිට ඕන වෙලාවක elastic curve එකක් දිහා බලලා bending moment diagram එකේ හැඩය කියන්න පුළුවන් අපිට. ඒ වගේම bending moment diagram එක පාවිච්චි කරලා elastic curve එකේ හැඩය කියන්න පුළුවන්. ඒක වැදගත් වෙන්නේ මෙතන inflection point කියලා එකක් තියෙනවා. එතන බෙහෙල බලුවම bending moment එක බිඳුවයි. හරි. එතන මේක යටතේ ගණන් කතා කරද්දී අපිට ඕන වෙනවා support condition කියන එක. ඒත් අපි කලිනුත් බලලා දෙන support condition ඒවම තමයි ඉතින් බලන්න යන්නේ. මෙතනදී මම අවධානය යොමු කරන්නේ මේ කට්ටියක vertical displacement. මම delta කියලා ගන්නම්කෝ. vertical displacement ආය m moment ගැන ආය ඔන්න බලන්න අපිට theta කියලා කෙනෙක් ඒ කියන්නේ කෝණීය ස්ථාපනය කියන්නේ angular displacement හරි මේ කට්ටිය බිඳු වෙන්නේ මොන අවස්ථාවලදීද කියලා කතා කරන්න යන්නේ. මම බිඳුවක් වෙන අවස්ථාව විතරක් කියන්නම්. ඒතකොට ලියන්නේ නැහැ කියන්නේ ඒතර බිඳුවක් නෙමෙයි කියන එක අදහස්. හරි. ඊට අපි ඉස්සෙල්ලා බලමු මෙයාට මොන සපෝට් එකක්ද. මේ බලන්න මේක කෙලවරක්. මේ තියෙන එක කෙලවරක් මේ බීම් එකේ. ඊට මේක රෝලර් සපෝට් එකක් නේ. එතකොට සපෝට් කන්ඩිෂන් එක මෙයා රෝලර්. හරි. ඊට මම බලන්න ඕනේ කවුද මේ කටිය බිඳු වෙන්නේ කියලා. මම උඩ
ලියපු 3 දෙනාගෙන් කවුද රෝල සපෝට් එකකදී බිඳුවක් වෙන්නේ? ඒතර මම මෙතන n කියලා දාගෙන කියන්නේ දැන් කෙලවරකනේ දීනේ රෝල සපෝට් එකක් තියෙන්නේ. ඕක මැද තියෙන අවස්ථාවකුත් තියෙනවා. මෙන්න මෙතන n කියලා දාගන්නවා. ඊට පස්සේ vertical displacement. දැන් බලන්න මෙහා රෝල සපෝට් එකන්නේ මෙහා මෙතන උඩට අදින්න බැලුවොත් එතකොට උඩට බලයක් දුන්නොත් උඩට යන්නේ නැහැ නේද? හරි. උඩට යන්න විදිහක් නැහැ. හැබැයි තිරසට බලය දුන්න තිරසට යනවා. ඒකේ අවුලකුත් නැහැ. රෝල සපෝට් එකකින්ද උඩට බලය දුන්න උඩට යන්නේ නැහැ. එහෙනම් උඩට වැරි ස්ථාපනයක් වෙන්න බෑ. ඒ කියන්නේ මගේ ඩෙල්ටා බිඳුව. හරි. ඊට පස්සේ බලන්න ඕනේ මේ මොමන්ට් එක. ඒතර ඕනෙම වෙලාවකදී මෙයාව මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? රෝල සපෝට් එක. මෙයාව මෙතනින් බලයක් දීලා. එත් අපි ගූර්ණය දුන්නා මෙතනින් බලයක් දීලා බලය දුන්නා කියමුකෝ. මෙයාව කරකවන්න හදනවා මේ යක්ෂය වට. මෙයාව කරකවන්න හදද්දී මේ බීම් එක කිසි අවුලක් නැතුව මේක වටා කැරකෙනවානේ. මේ පැත්තට කල්පන්න හිතුවා කියමුකෝ. කිසි අවුලක් නැතුව කැරකෙනවා. ඒ කියන්නේ මේ කෙලවර බැලුවොත් එහෙම මූවමන්ට් එකක් නැහැ. හරිනේ? ඒතර මේ වෙලාවේදී මෙයාගේ ඇන්ගුලර් ඩිස්ප්ලේස්මන්ට් එක ගැන කතා කරන්නේ නැහැ. දැන් බිඳුවක් වෙන්නේ කියන එක තමයි ඒකේ අදහස. ඊළඟට යන් මෙතනට මෙයාගේ කන්ඩිෂන් එක බැලුවොත් මේ තියෙන පින් සපෝට් එකක්. හරි. මේකත් කෙලවරක් නිසා මේක කෙලවරකදීනේ බලන්නේ. ඒතකොට එන්ඩ් එක කියලා දාගන්න මම එන්ඩ්. හරි. ඉතින් මෙතනින් බලන්න ඕනේ මට මේ ඩෙල්ටාට මොකද වෙන්නේ? ඒ කියන්නේ vertical displacement එකට මොකද වෙන්නේ කියලා. මෙතනින් බලන්න මේකෙදී මෙතනට උඩට බලයක් දීලා මෙයා උඩට අදින්න හිතුවට අදින්න බෑ. ඒ කියන්නේ මෙයා මෙතන ඩිස්ප්ලේස්මන්ට් එකක් වෙන්නේ. ඒ කියන්නේ ඩෙල්ටා බිඳුවයි. ඊට පස්සේ බලමු මොමන්ට් එක. මෙතනත් අර කලින් කියපු කතාවම කියන්නේ මෙතනට බලයක් දීලා මෙයා කරකවන්න හදන්න කරකවන්න හැදුවම මෙතන මේ පොයින්ට් එකට මෙයා කැරකෙනවා. කිසි අවුලක් නැතුව. බෙන්ඩින් මොමන්ට් බිඳුව. ඉදාසේ කරකවන්න පුළුවන් නේ. ඊට පස්සේ මම කතා කරන්නේ මෙන්න මෙයා ගැන. ඒතර මෙයා රෝලර් සපෝට් එකක්. ඒකට කලින් කතා කරන්නේ. ඔව් කලින් කතා කරා. හැබැයි කතා කරේ කෙලවරකදී. මෙතන තියෙන මම දන්නේ මැද වගේ. ඒ කියන්නේ හරිය මැදමත් වෙන්න ඕනේ. කෙලවරකදී නෙවෙයි. මම දාගෙන මිඩල් කියලා. එතකොට මම මෙයාගෙන් කතා කරන්න යන්නේ ඩෙල්ටා වලට මොකද වෙන්නේ කියලා. ඩෙල්ටා ඒ කියන්නේ සිරස් ස්ථාපනය. මේතන්ට උඩට බලයක් දීලා මේ උඩට අදින්න. ඒතකොට යන්නේ නැහැ. එතන සපෝට් එකක් තියෙන නිසා. එහෙනම් මෙයාගේ ඩිස්ප්ලේස්මන්ට් එක බිඳුවයි. හැබැයි මොමන්ට් එක ගත්තොත් එහෙම මොමන්ට් එක බිඳුවක් වෙන්නේ නැහැ. මේ කටිය අභ්‍යන්තර ගුරුණ තියෙන්න පුළුවන්. මේකේ මැද අවස්ථාවක් නේ සලකන්නේ. හරිද? මෙතන මෙහෙම නිදහසේ කරකවන්න පුළුවන්. මේ මෙතන එහෙම කියන්න බෑ. හේතු මැද ගුරුණ තියෙන පුළුවන් මැද අවස්ථාවක් නේ සලකන්නේ. ඒක බෙන්ඩින් මොමන්ට් එක බිඳුවක් කියලා ලියන්න බෑ මේ වෙලාවේදී. ඒක මම ලියලා පෙන්නන්නෙත් නෑ. බිඳුවක් වෙන අවස්ථාව විතරයිනේ මම ලියනවා කිව්වේ. එතන මෙතන ඩෙල්ටා බිඳුවක් කියලා දාලා ෂේප් වෙන්න පුළුවන්. ඊට පස්සේ වල මෙතනට ගියාම මේක ආයෙත් පින් සපෝට් එකක්. මේ අංක 2 කියලා ලිව්වෙත් පින් සපෝට් එකට. මෙතන වෙනස් වෙන්නේ ඇයි? මෙතන බැලුවේ කෙලවරකදී, මෙතන බලන්නේ මැද අවස්ථාවකදී. එහෙනම් මිඩල් කියලා දාගන්න වෙයි. හරිනේ? එතකොට මෙතන ඩෙල්ටා ඒ කියන්නේ vertical displacement එක බැලුවොත් අර කතාව මේ පැහැදිලි කරන්න පුළුවන්. මෙතන උඩට බලයක් දීලා බලන්න මෙයා උඩට අද්දට යන්නේ නැහැ. දැන් සපෝට් එකක් තියෙනවනේ. ඉතින් සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක ඩෙල්ටා බිඳුවයි. ඒකට m බිඳුවක් කියලා එකක් ගන්න බෑ. කලින් කතාවම තමයි. පස්වෙනි අවස්ථාව විදිහට බලන්න මම මෙයා. දැන් මේ තියෙන්නේ fixed support එකක්. fixed support එකක්. මෙන්න මේ කෙලවරදී. මෙතන තේරුම් ගන්න වෙන්නේ ඩෙල්ටා ගැන බලමු ඉස්සරහා.
අර කතාවම හරි. හේතුව දැන් මෙතන උඩට අදින්න හැදුවට යන්නේ නැහැ කියන්නේ ඩිස්ප්ලේස්මන්ට් එක බිඳුවයි. ඊට පස්සේ බලන්න පුළුවන් වුණා මොමන්ට් එක ගැන. ඒ මොමන්ට් එක ගැන කතා කරද්දි මම කිව්වේ බලයක් දීලා මම කරකවන්න හදන්නේ. මේක කරකවන්න හැදුවට මේ පැත්තට හරි කොහෙට හරි මෙයා කරකින්නේ නැහැ. මෙතන ෆික්ස් එකක් නිසා. හරිනේ. ඒ මොමන්ට් බිඳුවක් කියලා එකක් ලියන්න බෑ මට මෙතනදී. හැබැයි දැන් මට ඔච්චර පාවිච්චි නැති කෙනෙක් පාවිච්චි කරනකොට තීටා කියලා කෙනෙක් කියන්නේ කෝනික ස්ථාපනය වගේ මෙතන බලන්න මේ කෙලවර පොයින්ට් එකේ දැන් මේක තියෙද්දි කෙලින්නේ තියෙන්නේ නැත්නම් මෙහෙම ඒක නැම්මට පස්සේ මෙන්න මෙහෙම හැඩයක් වුණා. ඒ වගේම මේ කෙලවරම පොයින්ට් එක වෙනස් වෙලා නැහැනේ. මේව නම් මෙහෙම අපගමන වෙලා නේද? මේ එකට සෙන්ට්‍රොයිඩ් එකට සාපේක්ෂව මෙහෙම අපගමන වෙලා. يعني මේ රේඛාවට සාපේක්ෂව අපගමන වෙලා. හැබැයි මේ කෙලවරම පොයින්ට් එක බලන්න මම කහ පාටින් ඇඳපු ඉර. මේ කලින් ඔහොමනේ තියෙන්නේ නැද්ද? ඊට පස්සේ ලාක් කොළ පාටින් ඇඳිර මොකක්ද? මෙයා බලයක් දුන්නම හරි මොකක් හරි වුණාට පස්සේ වෙනස් වෙච්ච විදිය. මේ ගන්න මේ කෙලවරදීම මේ කහ පාටිරයි කොළ පාටිරයි එක්ක උඩ යන්නේ. ඒ කියන්නේ එතන හැරීමක් වෙලා නැහැ වගේ. හැබැයි මම මේ කෙලවරට එන්නේ නැහැ. ඔය හැරීම වැඩි වෙනවා. තේරුණා මේ කොළ පාට රේඛාවයි කහ පාට රේඛාවයි අතර තියෙන ગેප් එක වැඩි වෙනවා. මේ කෙලවරේදී මේ ગેප් එකක් නැහැ. කියන්නේ තීටා බිඳුවයි. හරි. අද සායනික විදිහට කතා කරන්නේ ෆ්‍රී ඉන්ඩ් එකක් ගැන. ෆ්‍රී සපෝට් එකක් ගැන ෆ්‍රී. දැන් මේ කට්ටිය ගැන බලද්දි මම බලන්න වෙන්නේ ඩෙල්ටා ටීටා ආයෝ අපි කතා කරේ එම් අකුරක් ගැන. ඒ කියන්නේ මොමන්ට් එක ගැන. ඒ වගේ අදහසක් දක්වනවට වඩා මෙතන ඩෙල්ටා ගැන අදහසක් දක්වන්න බැරි කියලා v බිඳුවක් නෙවෙයි. කියන්නේ ඩෙල්ටා බිඳුවක් නෙවෙයි. හරි. ඒ කියන්නේ ඕන වෙලාව දැන් මේක ඕන මෙහෙම තිබ්බ කියලා හිතන්නකො කෙලි. ෆ්‍රී එකක් නේද මේ කට්ටියගේ ස්ටබ් බිඳුවක් කියලා ගන්න බෑ. හරි. හැබැයි මෙතන කතා කරන්න පුළුවන් ඒ වෙනුවට මෙතන කලින් ලියපු නැති කෙනෙක් v එතන v කියන්නේ shear force එක. මේක මේ කෙලවරයට අධික මත අපි දන්න shear force එක බිඳුවයි. එතන මෙතන ලියනවා shear force එක බිඳුවක් කියලා. ඊට අමතරව කියන්න පුළුවන් bending moment එක බිඳුවක් කියලා. ෆ්‍රීන මේක ඕන විදිහට කරකවන්න පුළුවන්. එතන මේක අන්තිමටම කතා කරන්නේ ඉන්ටර්නල් පින්. නැත්නම් හින්ච් අසව්වක් කියන අදහසක් වගේ. ඉතින් මේ බලන්න මේ කෙලවරවල් දෙකක් සම්බන්ධ වෙන තැන. ඉතින් මෙතන මෙහෙම මෙතන බලයක් දුන්නා කියලා හිතන්නකො. මෙහෙට නිදහසේම ඉහළ පහළ යන්න පුළුවන් නේ මෙතන. ඒ කියන්නේ ඩෙල්ටා ඩිස්ප්ලේස්මන්ට් එක බිඳුව නෙවෙයි. ඒක මට මෙතන ඩෙල්ටා කෙනෙක් ලියන එක වැඩක් නෑ. මම බිඳුවක් වෙන අවස්ථාව විතර ලියලා පෙන්නනවා වෙන්නේ. හරිද? ඩෙල්ටා ලියන එක නෑ. ඊට පස්සේ බලන්න පුළුවන් මොමන්ට් එක. මේක චෙක් කරගන්නේ කොහොමද? කොහෙන් හරි බලයක් දීලා මේක කැරකිනවද බලන්න මෙතන. ඔව් මේ දෙන්න මෙතන අවුලක් නෑ. මේක වටා නිදහසේ කරකවන්න පුළුවන්. නිදහසේ කරකවන්න පුළුවන් කියන්නේ m බිඳුව. m කියන්නේ කට්ටිය බිඳුව. වෙන දෙයක් මෙතනදී කියන්න බෑ. හරි. ඩෙල්ටා බිඳුවක් කියන එක පැහැදිලි කරගත්තා. හේතු පහ සුවෙන් ඉහළ පහළ යනවා. m බිඳුවක් කියන එක පැහැදිලි කරගන්න වෙන්නේ මේ කරකොල බලන්න වෙනවා. නිදහසේ කරකව ගන්න පුළුවන් නම් m බිඳුවයි. හරිනේ. සපෝට් කන්ඩිෂන් එකට උත්තරය බලන්න තියෙන්නේ අවස්ථා 7ක් බැලුවා. හරි මේ දෙකම කතා කරේ. මේ දෙකෙන් මතක තියාගන්න ඕනේ මේ ගණන් ටික හදන්න නම් මේ ටික මතක තියාගන්න ඕනේ. මේවා ඕනේ නා ගණන් හදන්න.